හරි අපි දැන් කතා කරන්න තියෙන්නේ ඇසිඩ් බේස් බැලන්ස් එක ගැන. ඇසිඩ් බේස් බැලන්ස් එක ගැන කතා කරන්න කලින් අපි ඇසිඩ් බේස් බැලන්ස් එකට අදාළ වෙන මේ ඔබ්ජෙක්ටිව්ස් ටික බලමු. Define pH කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. Describe the importance of acid base regulation in human body. අයි acid base ඒ කියන්නේ acid base regulation එකක් අපේ ඇඟට ඕනේ වෙන්නේ මොකද කියලා මේ බලන්න ඕනේ. List the important buffer systems of human body. මේ මිනිස් ශරීරයේ තියෙන important buffer system මොනවද කියලා බලන්න ඕනේ. Explain the buffering action of bicarbonate buffer system, phosphate buffer system, protein buffer system and ammonia buffer system. මේ buffer systems වලට උදාහරණ. Define acidemia, acidosis, alkalemia and alkalosis. මේ වචන වල තේරුම මොනවද කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ list common causes for respiratory acidosis, respiratory alkalosis, metabolic acidosis and metabolic alkalosis. ඊට පස්සේ state the methods of assessing acid base status. Acid base තත්ත්වය ගැන කොහොමද බලාගන්නේ කියලා බලන්න ඕනේ. ABG report එක වගේ කියන්නේ. Interpret the arterial blood gas analysis report up to ඒක තමයි arterial මේ BG කියන ABG කිව්වේ ඒක තමයි arterial blood gas එක. Analysis report up to the level of diagnosis of respiratory acidosis, respiratory alkalosis, metabolic acidosis and metabolic alkalosis. හරි අපි මුලින්ම pH කියන්නේ මොකක්ද කියලා බලමු. මේ මුල්ම හරිය තියෙන ටික නම් හරියම සරලයි. ගොඩක් A level chemistry වලට කරපු දේවල් වගේ තමයි කියන්නේ. pH කියන්නේ අපේ මේ අයියේ තියෙන H+ ප්‍රමාණය මනින්න පුළුවන් නිකන් පාරාමිතියක් වගේ එකක් තමයි pH මේ කියන්නේ. අපි ඒකටත් කලින් පොඩ්ඩක් මොකද්ද මේ අම්ලයක් හරි බෂ්මයක් හරි කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් කතා කරමු. අම්ලයක් කියන්නේ මොකද්ද? අම්ලයක් කියන්නේ මේ H+ රිලීස් කරන්න පුළුවන් එක. කියන්නේ H+ රිලීස් කරන්න පුළුවන් එකට තමයි අම්ලයක් කියන්නේ. H+ ඇක්සෙප්ට් කරන්න පුළුවන් එකට තමයි බෂ්මයක් කියලා කියන්නේ. මේක ඇසිඩ් එකක්. මේක බේස් එකක්. H+ මේ H+ රිලීස් කරන ඒවා ඇසිඩ්, H+ ඇක්සෙප්ට් කරන ඒවා බේසස්. එතකොට අපේ ඇඟේ ස්ට්‍රෝං ඇසිඩ්ස් කියලා ඇසිඩ්ස් ගැන කතා කරොත් විශේෂයෙන්ම බේස් ගත්තත් එහෙමයි. බේස් ගත්තත් ඇසිඩ් ගත්තත් දෙකම එහෙම තියෙනවා. මේ ඇසිඩ් ගත්තොත් ස්ට්‍රෝං ඇසිඩ් සහ වීක් ඇසිඩ් කියලා දෙකක් තියෙනවා. බේසස් ගත්තොත් ස්ට්‍රෝං ඇසිඩ් සහ වීක් ඇසිඩ් කියලා දෙකක් තියෙනවා. මොකද්ද මේ ස්ට්‍රෝං ඇසිඩ් එක මොකද්ද මේ වීක් ඇසිඩ් එක කියලා කියන්නේ? ස්ට්‍රෝං ඇසිඩ් එකක් කියන්නේ ඒ මොකක් හරි කම්පවුන්ඩ් එකක් තියෙනවා මොකක් හරි සංයෝගයක් තියෙනවා නම් ඒ සංයෝගයේ සතු වන සියලුම H+ නිදහස් කරන්න පුළුවන් එකට තමයි ස්ට්‍රෝං ඇසිඩ් එක කියන්නේ. අපි හොඳ උදාහරණයක් අපි දන්නා අම්ලයක් HCl. HCl ගත්තොත් HCl කෙලින්ම කිසිම ප්‍රශ්නයක් නැතුව සියලුම HCl අණු H+ සහ Cl- බවට විඝටනය වෙලා තියෙනවා. ඒ කියන්නේ සියලුම HCl අණු H+ සහ Cl- වලට කිසි ප්‍රශ්නයක් නැතුව විඝටනය වෙනවා. ඒ කියන්නේ සියලුම HCl අණු මගින් H+ ලබා දෙනවා. ඒකින්ද මේක ප්‍රබල අම්ලයක් අපි කියන ස්ට්‍රෝං ඇසිඩ් එකක් කියලා. ඊට පස්සේ අපි හිතමු මොකක් හරි අම්ලයක් මගින් මේ H+ සහ H+ 100%ක්ම ලබා දෙන්නේ නැහැ කියලා. මොකක් හරි අම්ලයක් මගින් H+ 100%ක්ම ලබා දෙන්නේ නැත්නම් මේ මොකක් හරි ඇසිඩ් එකකින් H+ සම්පූර්ණ මේකට භාගයට රිලීස් කරනවා නම් අපි ඒවට කියනවා මේ වීක් ඇසිඩ් එකක් කියලා. හොඳ උදාහරණයක් අපි දන්න එකක් තමයි H2CO3. කාබනික් අම්ලය. කාබනික් අම්ලය විඝටනය වෙද්දී සියලුම කාබනික් මේ අම්ල අණු විඝටනය වෙන්නේ නැහැ. කොටසක් තමයි මේ විඝටනය වෙන්නේ. ඒකින්ද මේක වීක් ඇසිඩ් එකක් කියලා කියනවා. ඔන්න ඔය මේ කන්සෙප්ට් එක මත තියාගන්න. දැන් ඔහොමත් එක්ක අපි යමු මේ pH කියන්නේ මොකද්ද කියලා. pH කියන්නේ ඇඟේ තියෙන H+ ප්‍රමාණය. H+ ප්‍රමාණය ගණනය කරන්න තියෙන මේ ඉක්වේෂන් එකක්, පාරාමිතියක්. මේ ඒ කියන්නේ අපිට කෙලින්ම H+ දැන් මේ ශරීරයේ තියෙන්නේ අපි ගණන් කරන්න බැරි තරම් ලොකු ගණන් වලින්නේ. ඒ කියන්නේ 10 බල වලින් ඉහළ බල වලින් තමයි තියෙන්නේ. අපිට ඉතින් සාමාන්‍ය ඇඟේ H+ ප්‍රමාණය ගැන සඳහනක් කරන්න යනකොට එහෙම බල වලින් ප්‍රකාශ කර ඉන්නකොට ගොඩක් අමාරුයි. ඒකින්ද ඒක සරල කරගන්න තමයි pH කියලා මේ පාරාමිතියක් එකතු කරලා තියෙන්නේ. pH වලින් මේ අගේ තියෙන H+ ප්‍රමාණය මනින්න පුළුවන්. ඒතකොට pH මනින්න සමීකරණ තියෙනවා. pH සමානයි ඍණ log 10 H+ වල සාන්ද්‍රය.
මේ සමීකරණේ ගණන් හදන්න කිසිම උවමනාවක් නැහැ. ඒක මෙහෙම මතක තියාගන්න මෙහෙම එකක් තියනවා කියලා. ඊට පස්සේ මේ pH range එක pH range එක සාමාන්‍යයෙන් 1 ඉඳන් 14. ඕක වෙනස් වෙන වෙලාවල් තියෙන ඒ level chemistry මත ගන්න තියෙනවා රින් එක වෙන වෙලාවල් පාළ වෙන වෙලාවල් තියෙන ඒවා දාලා නැහැ අපිට සාමාන්‍ය range එක 1 ඉඳන් 14. ඒතකොට සාමාන්‍යයෙන් අපි හිතමු මොකක් හරි මාධ්‍යයක pH එක 7යි කියන්නේ අපි කියන්නේ සාමාන්‍ය එක උදාසීන නියුට්‍රල් මාධ්‍යයක් කියලා. pH එක 7ට වඩා අඩු නම් අපි ඒකට කියන acidic කියලා. pH එක 7ට වඩා වැඩි නම් අපි ඒක කියන basic මාධ්‍යයක් කියලා. pH එක 7ට ආසන්න නම් නියුට්‍රල් මාධ්‍යයක්, 7ට වඩා අඩු නම් ඇසිඩික් මාධ්‍යයක්, 7ට වඩා වැඩි නම් බේසික් මාධ්‍යයක්. අන්න ඒක මේ මතක තියාගන්න. ඊට පස්සේ අපිට හෙන්ඩර්සන් හැසල්බර්ග් ඉක්වේෂන් එක, හෙන්ඩර්සන් හැසල්බර්ග් සමීකරණ ගැන කතා කරන්න වෙනවා. ඒක කතා කරන කලින් මෙන්න මේ සංකල්පය මේ කරනවා. අපි හිතමු මොකක් හරි දැන් මම කියවනේ weak acid තියෙනවා කියලා, weak bases තියෙනවා, weak acid තියෙන්නේ bicarbonate මේ කාබොනික් අම්ලය වගේ. අපි ඒ වගේ මේ ඇසිඩ් එකක් ගමු. මම සංකේතයෙන් දානවා HA කියලා. මේ ඇසිඩ් එක HA. ඇසිඩ් එක HA. HA දැන් සෝමන මතකනේ HCl වගේ අම්ලයක් කොහොමද විකිරණය වුනේ? H+ දාන Cl- විතර. ඒතර HA වගේ එකක් තියෙනවා නේ. HA කියලා අම්ලයක් තියෙනවා නේ. ඒක විකිරණය වෙන්නේ කොහොමද? HA කියන එකක් විකිරණය වෙනවා නම් ඒක විකිරණය වෙන්නේ H+ දාන A- කියලා. මේ නිකන් මනක් කල්පිත සංයෝගයක් HA කියන්නේ. මේ HCl වගේ විකිරණය වෙනවා. හැබැයි HCl කියන්නේ ප්‍රබල අම්ලයක්. එකින් දෙක පූර්ණ විකිරණය වෙනවා. හැබැයි අපි මේ ගන්න HA කියන එක දුබල අම්ලයක් කියලා නේ කිව්වේ. මේ මණික කල්පිත දුබල අම්ලයකින් දෙක සම්පූර්ණ විකිරණය වෙන්නේ නැහැ. අපි ඒක මෙන්න මෙහෙම ප්‍රත්‍යාවර්ත විකිරණය වෙනවා කියලා දානවා. හරි. දැන් මේ මොකද HA කියන්නේ මොකද? HA කියන්නේ weak acid එක. දුබල අම්ලය. එතකොට මේ H+ කියන්නේ H+ ඊට පස්සේ A- කියන්නේ මොකද? මොනවද මේ A- කියන්නේ? A- කියන්නේ මෙන්න මේ HA weak acid එකේ conjugated base එක. conjugate base එක. අයලම සංයුග්මක භස්මය. සංයුග්මක භස්මය. එතකොට HA කියන්නේ මොකද? weak acid එක. HA එක මගින් හැදෙන මේ ලව අයනයට අපි කියනවා සංයුග්මක භස්මය කියලා. එතකොට HA කියන්නේ ආම්ලිකයි, A- කියන එක පාර්ශ්වික. හේතුව මොකද? HA ගේ ආම්ලයක් කිව්වේ මොකද්ද? H+ පිට කරන්න පුළුවන්. ඒ කියන්නේ HA ට H+ පිට කරන්න පුළුවන්. මේ කරලා තියෙන HA ට H+ පිට කරන්න පුළුවන්. ඒතර භස්මයක් කියන මොකද්ද? මේ H+ ලබා ගන්න පුළුවන් එකේ. A- ට මේ H+ ලබාගෙන මේක හදන්න පුළුවන්. මේකින්ද A- කියන්නේ භස්මයක්, HA කියන්නේ මේ අම්ලයක්. HA අම්ලය දුබල අම්ලයක්. ඒක මගින් හැදෙන මේ ලවණ මේ A- අයනය අපි කියන conjugated base එක. ඒකත් දුබල භස්මයක්. ඒක මම කියන්නේ. ඊට පස්සේ මේ හෙන්ඩර්සන් හැසල්බර්ග් ඉක්වේෂන් එක. හෙන්ඩර්සන් හැසල්බර්ග් ඉක්වේෂන්. හෙන්ඩර්සන් හැසල්බර්ග් ඉක්වේෂන් එකේදී මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒ සමීකරණය නෙවෙයි කිසි දෙයක් ඕනේ නැහැ. මේ සමක ගණන් හදන්න ඕනෙත් නැහැ. දල වශයෙන් මේ සමීකරණය මත දාන pH සමානයි pKa දාන log conjugated base. ඒ කියන්නේ මෙන්න මේ A- එක බෙදීම weak acid. තාව අර උඩ අපි ලියපු සංයෝගයට මේක ලිව්වොත් pKa දාන log conjugated base එක මොකද්ද? A- බෙදීම HA. මේ conjugated base සාන්ද්‍රණයයි මේකේ දෙකම සාන්ද්‍රණ ගන්න. එතකොට මේකේ මේ ගණන් හදන්න ඕනේ සමීකරණය නෙවිත් මතද යන්න ඕනේ. මේකේ වැදගත්කම කියන්නේ මෙන්න මේ pKa කියන සංකල්පය හඳුන්වා දෙන්න ඕනේ. මේක ගැනත් ලොකුවට මෙහෙම දරගන්න ඕනේ නැහැ. කොහොමද ඔය ලෙවල් වලට කරන්නේ මේ ගණනුත් එහෙම ගොඩක් හැදුවනේ. pKa එක කියන්නේ මෙහෙම pH වගේ pH වලට ගොඩක් ආසන්නව pH වගේ මේ ගන්න පුළුවන් තවත් පරාමිතියක් තමයි. එතකොට P මේ Ka කියන එක හඳුන්වා දෙන්න තමයි මේ සමීකරණය කරන්නේ. ගණන් හදන්න ඕනේ, සමීකරණය හදන්න ඕනේ, කිසි දෙයක් ඕනේ නැහැ. හරි, අපි දැන් බලමු මේ තව දෙයක් දැනගන්න ඕනේ. pH එකක අගයක් වෙනස් වෙද්දී ඊට සමානුපාතිකවද H+ වෙනස් වෙන්නේ කියලා. අපි මෙහෙම ප්‍රස්ථාරයක් ඇඳුවොත් pH සහ H+ සාන්ද්‍රණය කියලා. pH එකක් වැඩි වෙද්දී H+ එකකින්ද වැඩි වෙන්නේ. pH එකක් දෙකක් වැඩි වෙද්දී H+ දෙකකින් වැඩි වෙන්නේ. මෙහෙමද යන්නේ නැහැ. එහෙම නෙමෙයි යන්නේ. මේක ගොඩාක් වෙනස් විදිහකට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට එක උදාහරණයක් මෙහෙම දීලා තියෙනවා. මේ මෙතන බලන්න. pH එක 7.6 ඉඳන් 7ට අඩුයි. කියන්නේ 0.6කින් මේ
pH එක 7.6 ඉඳන් 7.6කින් අඩු වෙද්දී මේ 25 ඉඳන් මේ 100 දක්වා මේ වැඩි වෙනවා H+. ඒ කියන්නේ 4 ගුණයකින් වැඩි වෙනවා. අර 0.6ක් අඩු වෙච්ච එකට 4 ගුණයකින් H+ එනවා. එතකොට බලමු තියාගන්න මේක රේඛීයව විචලනයකුත් නෙමෙයි කියලා. හරි. Importance of tight regulation of pH in the body. මේ නිකම්ම ඇයි අපේ ඇඟේ pH එක පොඩි පරාසයක මේ රඳව ගන්න ඕනේ කියලා කියන්නේ. අපි ඉස්සෙල්ලා පරාස ටික මෙන්න මේ තුනටම පොදු පරාසයක් තියෙන්නේ. human body එකේ කියන්නේ human body එකේ average pH එකයි. CSF. CSF කියන්නේ මොකද්ද? cerebral spinal fluid. මස්තිෂ්ක සුසුම්නා සරලය සහ arterial blood කියන තුනටම පොදු pH එකක් අපිට තියෙනවා. මේ 7.35 සිට 7.45 රේන්ජ් එක තමයි තියෙන්නේ. ඊට පස්සේ venous blood වල විතරක් මේ රේන්ජ් එක පොඩ්ඩක් වෙනස් වෙනවා 7.32 ඉඳන් 7.38 වෙනකම්. ඇයි මේ venous blood වල මේ venous blood එකට arterial blood එකට වඩා පොඩ්ඩක් අඩු වෙන්න හේතුව මොකද්ද? venous blood එකේ arterial blood වලට සාපේක්ෂව carbon dioxide දියවලා ප්‍රමාණය වැඩි. carbon dioxide කියන්නේ දුබල අම්ලයක්. ඒක හින්දා තමයි H+ එකෙන් ලබා දෙනව පොඩ්ඩක් හරි ඒ ලබා දෙන හින්දා pH එක චුට්ටක් අඩු වෙන්න ඕනේ. දන්නවනේ pH අඩු වෙනවා කියන්නේ H+ මේ වැඩි වෙනවා කියන එක කියලා. pH වැඩි වෙනවා කියන්නේ H+ අඩුයි. මෙන්න අගයන් මත තියාගන්න. එතකොට ඇයි දැන් මේ කියන පොඩි ඒ කියන්නේ narrow range එක මේ හරි පොඩි narrow පටු range එකක් නේ. ඇයි පටු range එක මෙහෙම pH එක තියාගන්න ඕනේ? ඒකට හේතුව තමයි මෙහෙම හේතු ගොඩක් තියෙනවා. ඒක නිකන් මේ බලාගත්තාම ඇති මම එකක් දෙයක් ඕන කියන්න for enzyme activity. හොඳට දන්නවනේ enzymes first semester එකේ කරා enzymes ගැන කතා කරලාදී enzymes වල විවිධ වූ enzyme වලට ඒ කට්ටියගේ හොඳම ඒ කියන්නේ ඔප්ටිමම් විදියට ඒ කට්ටිය වැඩ කරන්න නම් මේ ඒ කට්ටියලා දාලා pH range එක තියෙන උදාහරණයක් විදියට මේ stomach එකේ තියෙන enzyme වලට තියෙන pH range එක හෙනම අඩුයි. ඊපස්සේ තව සලයිව වල තියෙන වෙන එකක්. සාමාන්‍ය වෙන තැන් වල තියෙන වෙන එකක්. ඒ කියන්නේ එක ඇඟේදී එක තැන් එක එන්සයිම් වැඩ කරන්නේ එක pH range එකද. ඒතකොට දැන් උදාහරණයක් විදිහට අපි බ්ලඩ් ගමුකෝ. බ්ලඩ් එකේ තියෙන එන්සයිම් හොඳටම වැඩ කරන්නේ බ්ලඩ් එකේ normal pH range එක කියන 7.35 ඉඳන් 7.45 වෙනකම්. ඒතකොට ඔය range එකකින් පිටට වෙනස් වුණ ගමන් ඔය එන්සයිම් වලට වැඩ කරන්න වෙන්නේ නැහැ. මේ ඒකින්ද මේ H+ මේ රෙගියුලේට් කරන එක ගොඩක් වැදගත් වෙනවා. තව උදාහරණයක් කියන්න HB uptake and HB වලින් uptake when මේ release of oxygen. දැන් ටිකට කලින් කරපු මේ transport of respiratory gases එක යටතේ කරා මතකනේ H+ තියෙද්දි මොකද්ද බෝ ඉෆෙක්ට් එක කියන්නේ H+ සමුවේදී HbO2 මගින් O2 නිදහස් කරන එක. එතකොට H+ කියන්නේ අම්ලයක්. මේ ඒ කියන්නේ H+ කියන්නේ අම්ලයක්. දැන් ඉතින් ඒකින්ද ඒවටත් වැදගත් වෙනවා. මේ තියෙන හේතු ගොඩකට වැදගත් වෙනවා. නිකන් මේ ටික දාලා අදහස් තිබ්බහම ඇති. හරි. දැන් අපි බලමු කොහෙන්ද අපිට sources ඒ කියන්නේ ඇඟට මේ H+ ලැබෙන sources සහ මේ ඒවට වෙන දේවල්. මෙන්න මේව නම් කෙලිම කටපාඩමක් තියෙන්නේ. මේ TCA cycle එකකින් කොහොමද H+ හැදෙන්නේ? CO2 හැදෙනවා. anaerobic glycolysis නිර්වායශ මේ glycolysis මගින් කොහොමද හැදෙන්නේ? lactic acid. ඔය ඔක්කොම acids. metabolism of sulfur containing amino acids. ඒ වෙන sulfuric acid. phospholipids and nucleic acid in intestine. ඒ වෙන phosphoric acid. ketone polys ඔය ඔක්කොම මේ acids මේ H+ ලැබෙන විදි. ඒවට පත් වෙන්නේ මොකද? buffer මේ regulating buffer system renal excretion ඕව ගැන ඉස්සරහට දැන් කියලා දෙනවා. දැන් මෙතනදී ලොකොට මේව කරගන්න යන්න ඕනේ නැහැ. ඊට පස්සේ යන ඔන්න දැන් වැදගත් මාතෘකාවට එනවා. Mechanisms of pH adjustments. Mechanisms of pH adjustments. Mechanisms of pH adjustments. කොහොමද අපේ ඇඟේ දැන් pH පටු රේන්ජ් එක තියාගන්න ඕනේ කිව්වනේ 7.35 ඉඳන් 7.45 වෙනකම් පටු රේන්ජ් එක pH තියාගන්න ඕනේ කිව්වනේ. ඒ pH තියාගන්න අපේ ඇඟෙන් තියෙන mechanisms. ඒ pH ඒ පටු රේන්ජ් එක රඳවා ගන්න අපේ ඇඟේ තියෙන mechanisms. පළවෙනි එක buffer system. අපි buffers කියන්නේ මොනවද කියලා ඉස්සරහට මේ කතා කරමු. පළවෙනි එක තමයි buffer system එක. දෙවෙනි එක තමයි respiration මගින්. ශ්වසනය මගින්. තුන්වෙනි එක renal acid excretion. secretion කියලා ගන්න. මුල්ම ඩිෆෙන්ස් එක. ඒ කියන්නේ දැන් අපි හිතමු අපේ ඇඟේ බ්ලඩ් ගත්තොත් බ්ලඩ් කියන උදාහරණයක් බ්ලඩ් වල pH එක වෙනස් වෙන. ඒ කියන්නේ H+ වැඩි හෝ අඩු වෙනවා. එතකොට කෙලිම මුලින්ම ඇක්ට් වෙන මුලින්ම ඉන්න ඩිෆෙන්ස් එක තමයි buffers. buffers එක මේ short term solution එක. ඒ කියන්නේ පොඩි මේ ඒ කියන්නේ දීර්ඝ කාලීන විසඳුමක් නෙමෙයි. හැබැයි
වෙනස් වෙලා චූටි වෙලාකින් ටක් ගාලා ඇක්ට් කරනවා මේ ඒ වගේ ඊට පස්සේ ඊට පස්සේ බෆර්ස් ෆේල් වුණොත් අපි හිතමු හරි කියන්නේ දැන් ඒක තේරෙනවනේ මේ කෙටි කාලින එකක් වෙන හින්දා ඉස්සරහට බෆර්ස් ගැන කරනකොට කියනවා බෆර්ස් වලට ලොකු වෙලාවක් මේක රඳව ගන්න බැද උදාහරණයක් විදිහට 7.35 ඉඳන් pH එක 4.74 රේන්ජ් එක තියාගන්න ඕන එක ඕක චුට්ටක් පල්ලෙහාට වැඩුණා චුට්ටක් පල්ලෙහාට වැඩිනොත් ඔන්න බෆර්ස් වලින් මේව කරන්න හැබැයි ඕක ගොඩාක් පල්ලෙහාට දුන්නොත් හරි ගොඩාක් පල්ලෙහාට වැඩිනොත් හරි බෆර්ස් වලින් මේව කරගන්න බෑ බෆර්ස් ෆේල් වෙනවා තියෙන්නේ බෆර්ස් ෆේල් වෙන වෙලාවට ඊළඟට ඇක් කරන්නේ රෙස්පිරේෂන් හුස්ම ගන්න මගින් ඒක කොහොමද කරන්නේ කියලා ඉස්සරහට කියනවා රෙස්පිරේෂන් එකක් ෆේල් වෙච්ච වෙලාවට ඊළඟට වැඩ කරන්නේ රීනල් ඇසිඩ් සික්‍රේෂන් ඒ කියන්නේ මේ රුක්ක මගින් මේ කිඩ්නිස් මගින් මේ පෙරලා H+ අයින් කරන එක ඊට පස්සේ මේ දැන් අර කිව්වා වගේ බෆර් සිස්ටම් එක ෂෝට් ටර්ම් එකක් රෙස්පිරේෂන් එක මිනිත්ස් වලින් මේක කරනවා රීනල් සික්‍රේෂන් hours to several days يعني මේ වකු ඔගඩු වලින් ඉවත් කරන එක පැයවල ඉඳන් සමාදර්ශන දවස් ගණන් වුණත් යනවා. අපි දැන් එක එක ඕව වෙන්නේ කොහොමද කියලා බලමු. බෆර්ස්. මොකද්ද බෆර් සිස්ටම් එකක් කියන්නේ? බෆර් සිස්ටම් එකක් කියන්නේ මෙන්න මේක. දැන් ඉස්සෙල්ලා මතක කිව්වා දුබල අම්ල මෙන්න මෙහෙ ඉකට එකද මේක මොකද්ද weak acid. මේක conjugated base. බෆර් සිස්ටම් එකක් කියන්නේ weak acid එකක සහ ඒකෙම conjugated base එකේ එකතුවක් තියෙන මිශ්‍රණයකට. මොකද්ද බෆර් සිස්ටම් එක කියන්නේ? බෆර් සිස්ටම් එකක් කියන්නේ weak acid එකක් සහ ඒකෙම conjugated base එකේ එකතුවක් තියෙන සිස්ටම් එක. ඒතකොට මෙතන ගත්තොත් HA සහ A- කියන දෙකේම එකතුවක් තියෙන සිස්ටම් එකකට තමයි බෆර් සිස්ටම් එකක් කියලා කියන්නේ. මේ pH එක කියන්නේ ස්මෝල් බෆර් ලැමක ඉස්සෙල්ලාම එන ඩිෆෙන්ස් එක කියලා ටක් ගාලා මේ තප්පර ගානින් ටක් ගාලා ඇඩ් කරනවා. මේ H සුළු ප්‍රමාණයෙන් small amount එකකින් acid or base එකතු කරොත් small amount එකකින් acid or base එකක් එකතු කරොත් බෆර් සිස්ටම් එක මගින් ඒක temporarily අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේක තේරුම් ගන්න බෆර්ස් කියන දෙයින් ඇඟෙන් H+ අයින් කිරීමක් හෝ ඇඟට OH- දැන් H+ ලබා දීමක් කිව්වොත් එකයි OH- අයින් කරා කිව්වොත් එකයි මේක තේරෙනවනේ. ඇඟෙන් H+ අයින් කිරීමක් හෝ OH- අයින් කිරීමක් කරන්න බෑ. මේක කරන්නේ ටෙම්පරරි ඇඟෙන් අයින් කරනවා. ටෙම්පරරි ඇඟේ pH එක normal තත්ත්වයට ගන්න ටෙම්පරරි తాවකාලිකව අයින් කරනවා. ඒක නිකන් බෆර්ස් වලින් කරන්නේ H+ O- මොහරි වැඩිපුර වුණොත් ඒ කියන්නේ H+ වැඩි වුණොත් OH- වැඩි වුණොත් නැත්නම් H+ අඩු වුණොත් OH- අඩු වුණොත් නිකන් මේ ඒ වැරද්ද හංගල තියාගන්න වගේ දෙයක් කරන්නේ. වැරද්ද වුණ වෙනස හංගන වගේ දෙයක් කරන්නේ. තාවකාලිකව අයින් කරන එකක් තියෙනවා. අපි හිතමු වැඩිපුර H+ එක ඇඟට ආවොත් තාවකාලිකව මේ H+ එක හංග ගන්නවා බෆර්ස්. ඊට පස්සේ මේ කිඩ්නීස් වලින් තමයි H+ හරියටම එක්ස්ක්‍රීට් කරන්න පුළුවන් වෙන්නේ. දැන් රෙස්පිරේෂන් එකෙදුත් එමේ රෙස්පිරේෂන් එකෙනුත් ඇඟෙන් H+ අයින් කරන්න විදියක් නැහැ. తాවකාලිකව මේ ඔය H+ OH- වැඩි වෙන අඩු වෙන ප්‍රමාණය නෝ ඒවා හංගන්න විතරයි පුළුවන්. කොහමද අර මෙකැනිසම්ස් තුනෙන් අවසාන එක ඒ කියන්නේ කිඩ්නි වලින් තමයි කෙලින්ම අයින් කරන්න පුළුවන් වෙන්නේ මේ H+ ඇඟෙන් අයින් කරන්න පුළුවන් වෙන්නේ මේකේ. හරි. ඊට පස්සේ මේ දැන් කිව්වනේ මොකද්ද බෆර් සිස්ටම් එකක් කියන්නේ weak acid එකක් සහ ඒකෙම conjugated base එකේ එකතුවක්. අපි කොහොමද බලමු දැන් මේ අපි තුම ආම්ල ප්‍රමාණයක් වැඩිපුර ඇඟේ එකතු වුණොත් බාෂ්ම ප්‍රමාණයක් වැඩිපුර ඇඟේ එකතු වුණොත් කොහොමද කරා මේ බෆර් එකක් වැඩ ගන්න කියලා. දැන් බෆර් එක මෙන්න මේ දෙකම තියෙනවනේ HA කියන එකක් තියෙනවා A- කියන එකක් තියෙනවා. මේ දෙකම එකතු වෙලා තියෙනවා. අපි හිතමු ඇඟට ආම්ල ටිකක් වැඩිපුර දෙනවා. H+ කිව්වත් H3O+ කිව්වත් එකයිනේ. ඒ ලෙවල් කෙමිස්ට්‍රි H+ කිව්වත් H3O+ කිව්වත් එකම H3O+ කියන එක ගන්න මෙතන. H3O+ ටිකක් ඇඟේ වැඩි වෙනවා කියන්නේ මොකද්ද? H3O+ ටිකක් වැඩි වෙනවා කියන්නේ මේ අම්ල ටිකක් වැඩි වෙනවා. එතකොට මෙන්න මේ බෆර් එකේ තියෙන මික්ස්චර් එකේ තියෙන මේ දෙකේ A- මේක කොහොමද ඇසිඩ් එක ගන්න? weak acid මේක conjugated base එක. මෙන්න මේ බේස් කෑල්ල ගිහිල්ලා එන A- ගිහිල්ලා මේකත් එක්ක ප්‍රතික්‍රියා කරලා මේ H3O+ බලා මේ නියුට්‍රල් බවට පත් කරනවා. weak acid එක බවට පත් කරනවා.
weak acid එකක් බවට පත් කරනවා. මේ H3 බස් ඇඟේ වැඩි වුණ ගමන් මේ බෆර් මික්ස් එකේ තියෙන A- ගිහිල්ලා A- භාෂ්මික කියන්නේ ගිහිල්ලා මේ අත් එක්ක එකතු කරලා ඒක දුබල අම්ලයක් හා ජලය බවට පත් කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඇත්තටම ඇඟෙන් H+ අයින් වුණාද නැහැ. මේ ආපු H+ මෙන්න මෙතන හැංගිලා තියෙනවා. මේ ආපු H+ මේ H වල එහෙම හැංගිලා තියෙනවා. හැබැයි ඇඟෙන් හරියට අයින් වුණේ නැහැ. ඒ වුණාට මේ H+ මේකේ හැංගිලා තියෙන හින්දා මාධ්‍ය H+ තියෙනවා කියලා පෙන්වන්නේ නැහැ. එතකොට අපේ බ්ලඩ් වල ගත්තොත් H+ වැඩි වුණොත් ටක් ගාලා මේ A- ඇවිල්ලා මේ ආත් එක්ක එකතු වෙලා H+ මේව හංග ගන්නවා. එතකොට මාධ්‍ය pH වෙනසක් වෙන්නේ නැහැ. පස්සේ මේව කිඩ්නි එකට අරන් ගිහිල්ලා H+ ටික අයින් කළා තමයි ඇඟින් හරියටම අයින් කරන්න පුළුවන්. බෆර් එකක් අම්ලයකට වැඩ කරනවා. මේ භස්මයකට උන්ත් එහෙම වෙන්නේ. භස්මයකට උත් OH- නේ. ඉස්සෙල්ලා A- වැඩ කරා වගේ දැන් එන HA. HA කියන weak acid එකනේ. HA ඇවිල්ලා A- දන H2O අද මේ OH- මෙන්න මේ හංගල තියෙන මේ පස්ස කිඩ්නිකට ගිහිල්ලා තමයි ඒක මේ කරන්නේ. බෆර්ස් අර කිව්වා වගේ බෆර්ස් තමයි මුල්ම මේ ඩිෆෙන්ස් එක. ඒක මේ පොඩි වෙලාවකින් ෂෝට් ටර්ම් එකක් පොඩි වෙලාවකින් වැඩ කරනවා. ඊට පස්සේ මෙන්න මේ කරුණු තුන මත තියාගන්න හරි ලේසි. මේ අපි කොහොමද හොඳ බෆර් එකක ලක්ෂණ තුනක්. හොඳ බෆර් එකක් කියන්නේ මොකක්ද? දැන් එක එක බෆර් තියෙනවනේ. බෆර් ගොඩක් දැන් ඉස්සරහට දැන් ඉගෙන ගන්න තියෙනවා. මේ ඒ එක බෆර්ස් ගත්තාම ඒ බෆර් එකක් හොඳ බෆර් එකක්ද නරක බෆර් එකක්ද කියලා අපි කොහොමද මේ කරන්නේ? මෙන්න මේ කරුණු තුන හොඳට මතක තියාගන්න. පළවෙනි එක අර PK කියලා සංකල්පයෙන් මම කිව්වේ මේ කිව්වනේ. pKa of the buffer should be close to desired pH. අපි හිතමු හොඳට ගන්න මේ බ්ලඩ් ගත්තා. බ්ලඩ් එකේ ඩිසයිඩ් pH එක මොකද 7.35 ඉඳන් 7.45 වෙනකම්. බ්ලඩ් වල තියෙන්න ඕන ඩිසයිඩ් pH එක 7.35 ඉඳන් 7.45 වෙනකම්. ඊට පස්සේ එතකොට බෆර් සිස්ටම් එකක් ගත්තොත් අපි හිතමු බෆර් සිස්ටම් දැන් ඉස්සර කතා කරන්න තියෙනවා අපිට හතරක් ගැන. බයිකාබනේට් බෆර් සිස්ටම් එක ගැන කතා කරන්න තියෙනවා. ප්‍රෝටීන් බෆර් සිස්ටම් එක ගැන කතා කරන්න තියෙනවා. ෆොස්ෆේට් බෆර් සිස්ටම් එක ගැන කතා කරන්න තියෙනවා. ඇමෝනියම් බෆර් සිස්ටම් එක ගැන කතා කරන්න තියෙනවා. මේ බෆර් සිස්ටම්ස් හතර ගත්තොත් මේ එක එක බෆර් සිස්ටම් වලට තියෙන PK එක එකනේ. මේකේ PK මේකේ PKA එකක්, මේකේ තව එකක්, මේකේ තව එකක්, මේකේ තව එකක්. එතකොට අපි බ්ලඩ් ගත්තොත් බ්ලඩ් වල දැන් අපි කිව්ව ඩිසයිඩ් pH එක කියන 7.35 ඉඳන් 7.45 එකක්. මොකක් හරි හොඳ ඒ කියන්නේ බ්ලඩ් සඳහා යෝග්‍ය බෆර් එකක PKA අගය මේකට ආසන්නයි. හොඳට අහගන්න බ්ලඩ් සඳහා යෝග්‍ය වන බෆර් එකක PKA අගය මේකට ආසන්න. උදාහරණයක් විදිහට අපි ප්‍රෝටීන් කියලා ගමු නිකම්මද ප්‍රෝටීන්ගේ PKA අගය 7.4 වගේ තියෙනවා නම් අන්න ඒක බ්ලඩ් වලට ගැලපෙනවා. මේ ප්‍රෝටීන් වල PKA අගය මෙන්න ඩිසයිඩ් අපි බ්ලඩ් වල තියෙන අවශ්‍ය PKA මේ pH රේන්ජ් එකට ළඟ තියෙනවා නම් මේ ඒක හොඳ බෆර් එකක්. ඒක එක ලක්ෂණයක්. තව ලක්ෂණයක් තමයි obviously මේ ඒ බෆර් එකේ concentration එක වැඩි වෙන්න ඕනේ. concentration එක වැඩි වෙන්න ඕනේ. ඇයි concentration එක වැඩි වෙන්න ඕනේ? ඒක සරල දෙයක්. බෆර් එක චුට්ටි පොඩි අණු දෙක තුනක් තිබ්බේ කියලා නෑ නේ. අණු හොඳ බෆර් එක හොඳට තියෙන්න තමයි ගොඩක් ඇසිඩ් එන්නේ ඒවා පාලනය කරන්න පුළුවන්. ඒක concentration එක හොඳට තියෙන්න ඕනේ. කියන්නේ මොකක් හරි අපි හිතමු අපි නිකන් හිතමු ඇඟේ තරක් තියෙනවා. ඒක එතන pH එක 6යි. අපිට බෆර් එකකුත් තියෙනවා pH එක 6 මේ බෆර් එකේ pK එක 6ට ආසන්නයි. හැබැයි බෆර් එක පොඩි සාන්ද්‍රණයක් ගන්න තියෙන. ඒකෙන් ලොකු වැඩක් වෙන්නේ නැහැ. මොකද සාන්ද්‍රණයේ ලොකුතුව ඔය බෆර් එකෙන් ලොකු තියෙනම නැහැ. ඒතකොට දෙවෙනි මේ quality එක තමයි concentration වල ලොකු තියෙනවා. තුන්වෙනි එක තමයි මේ must not chemically interfere with system. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට සෛලවල ඇගේ හැමතැනම විවිධාකාර වූ රසායනික ප්‍රතික්‍රියා වෙනවානේ. මොකක් හරි බෆර් එකක් එයාගේ PK එක මේ ඩිසයිඩ් pH එකටත් ආසන්නව තියෙන concentration එකක් ලොකුවට තියෙනවා. ඔය ඔක්කොම තිබ්බත් වැඩන්නේ ඌ ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා එතන වෙන්න ඕන වැඩේ එතන වෙන්න ඕන ප්‍රතික්‍රියාවට බාධා කරනවා. ඒකෙත් තියෙන පළ වෙනස් කරනවා ප්‍රතික්‍රියා වෙනස් කරනවා. එහෙමනම් වැඩක් නැහැ. ඒකින්ද අනිවාර්යෙන් හොඳ බෆර් එකක් නම් එතන අදාළ තැනේ වෙන ප්‍රතික්‍රියාවට මේ බාධා කරන්න බෑ. අනුව තමයි බෆර්ස් වල ලක්ෂණ තුන. ඊට පස්සේ බෆර්ස් හතරක් ගැන මෙන්න මේ උගන් මේ ගන්න තියෙනවා. මෙන්න මෙතන තියෙනවා. ඒක ගැන ටේබල් එකක් මෙතන දීලා තියෙනවා. ඒ ටේබල් එක ගැන ලොකුවටම කියන්න අවශ්‍ය නැහැ. ඕන පොයින්ට්ස් ඔක්කොම වගේ එක ලියලා දෙන්න. හොඳට බලන්න පොයින්ට්ස් දෙක තුනක් ඒ කියන්නේ තියෙන තැන් PKA අගයන් ඒ අර මේවා එහෙම එතන දීලා දෙනවා. හොඳට බලන්න මේ මේ
වැදගත් පොයින්ට්ස් ටිකක් කියන්න. දැන් ඔය ඇගේ හොඳම බෆර් සිස්ටම් එක කියන්නේ මේ protein buffer system. ඇයි protein ද උදාහරණයක් විදිහට blood එක ගත්තොත් blood වල pH එක 7.35 to 7.45 මේකේ buffer system එකේ pK එක 7.4 වගේ. මේක range එක පුරා 6.4 ඉඳන් 8.4 ආසන්න වශයෙන් ඒක. එතකොට එයාගේ protein buffer system එකේ pKa එක desired pH එකට blood වල desired pH එක වන 7.35 සහ 4.45ට ආසන්නව සමානයි. ඒකින්ද ඒකත් මේ අවුලක් නෑ ලොකුවට. ඊට පස්සේ ඒකත් මේ ප්‍රෝටීන ඇඟ පුරාම ප්‍රෝටීන තියන්න බහුලවත් තියෙනවා. ඒක හින්දා මේක තමයි හොඳම බෆර් එක කියලා කියන්නේ. මේ එක එක මේ බෆර්ස් වලට එක එක තැන් වලදී ඒ කියන්නේ තියෙන තැන් මොනවද අරෝමේ මොනවද කියලා එහෙම දීලා තියෙනවා. ඒක නිකන් බලාගත්තාම ඇති. ඊට පස්සේ බයිකාර්බනේට් බෆර් සිස්ටම් එක කොහොමද වැඩ කරන්නේ? hemoglobin buffer system එක කොහොමද මේ වැඩ කරන්නේ? එහෙම කියලා එහෙම දීලා තියෙනවා. ඒක ලොකුවටම ඒක කෙලිම නිකන් බලා ගන්න. එහෙම ලොකුවට විස්තර ඕනේ නැහැ ඒක. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කියපු සමීකරණට අනුවම මේකට ආදේශ අර HA සමීකරණයට ආදේශ කරලා අපි කිව්වනේ කොහොමද බෆර් එකක් වැඩ කරන්නේ H+ වැඩි වුණාම OH- වැඩි වුණා කියලා. මේ මෙතන ඒකට උදාහරණයක් වගේ වෙන්නේ. ඊට පස්සේ තව respiration එක යටතේ කොහොමද මේක කරන්නේ කියලා ටක් ගාලා කියන්න ඕනේ. දෙවෙනි ඩිෆෙන්ස් සිස්ටම් එක respiration නේ. කොහොමද ශ්වසනය කරනකොට අපිට කාබන් ඩයොක්සයිඩ් පිට කරන්න පුළුවන් ආපහු ගන්න පුළුවන් පිට ඔය කාබන් ඩයොක්සයිඩ් කියන්නේ මොකද්ද අම්ලයක්නේ කාබන් ඩයොක්සයිඩ් අම්ලයක් හින්දා මේ ශ්වසන දැන් දන්නවා බ්ලඩ් වල මෙහෙම ප්‍රතික්‍රියාවක් වෙනවා CO2 then H2O H2CO3 එක අපිට දෙනවා H+ ධන HCO3 minus මේ කාබනික් ඇන්හයිඩ්‍රේෂන් මගින් තියෙන ප්‍රතික්‍රියාවක් මේ ප්‍රතික්‍රියාවේදී තේරෙනවද දැන් කාබන් ඩයොක්සයිඩ් මේජර් මේව ගන්න අපිට ශ්වසනය මගින් මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වැඩි කරන්න පුළුවන්. හොඳට ගොඩක් හුස්ම ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් ගොඩාක් එළියට යනවා. හිමින් හුස්ම ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් ටිකක් රැඳෙනවා. එතකොට අපිට මේ රෙස්පිරේෂන් එක මගිනුත් ඇසිඩ් බේස් මේව කරන්න පුළුවන්. උදාහරණ කියන අපේ ඇගේ H+ වැඩි වුණා කියමු. H+ වැඩි වුණොත් හුස්ම ගන්න එක වැඩි කරලා කාබන් ඩයොක්සයිඩ් මෙතන පිට කරන එක වැඩි වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියා ටික මෙහෙර දිගමත් වෙලා ඇඟේ තියෙන H+ ටික අඩු වෙනවා. H+ ටික අඩු වෙනවා කියන්නේ ඇඟෙන් H+ අයින් වුණාද? නෑ. මේ තියෙන H+ ප්‍රතික්‍රියා කරලා මෙන්න මේව තුල හිර වෙච්ච එක විතරයි උනේ. මේව තුල හිර වෙච්ච එක විතරයි උනේ. නැත්නම් ඇඟෙන් අයින් වුනේ නෑ. ඇඟෙන් අයින් වුනේ කාබන් ඩයොක්සයිඩ් විතරයි. H+ අයින් වුනේ නෑනේ. ඒකින් හින්දා මේක කරන්නේ බෆර් කරන දෙයක්ම තමයි. තාවකාලිකව හංගන වගේ වැඩක් කරන්නේ. හැබැයි කිඩ්නි එකෙන් තමයි හරියට මේක එක්ස්ක්‍රීට් කරන්නේ. කිඩ්නි වලින් කෙලින්ම H+ සික්‍රීට් කරන ටියුබියුල්ස් වලට. අපි හිතමු H+ අඩු වුණා කියලා නේද? H+ අඩු වුණාම ඇඟෙන් කාබන් ඩයොක්සයිඩ් හුස්ම ගන්න එක අඩු කරලා කාබන් ඩයොක්සයිඩ් අඩු මේ පිට කරන ප්‍රමාණය අඩු කරනවා. එතකොට කාබන් මේ ප්‍රතික්‍රියා ටික මෙහෙ දිරවත් වෙලා මෙන්න මේ හැදලා තියෙනවා. ඔන්න ඔහොමයි මේකනොත් කරන්නේ. ඊට පස්සේ acid base disorders ගැන කතා කරන්න ඕනේ. acid base disorders. ඇඟේ acid base balance එක නැතිවීම හේතුවෙන් ඇති වෙන disorders ලෙඩ මොනවද කියලා මේ දැනගන්න ඕනේ. මේව ප්‍රධාන දේ මේ වචන හතරක් මේකෙදි ඉගෙන ගන්න තියෙනවා. මේ වචන හතරක් ඉගෙන ගන්න තියෙනවා ඇසිඩීමියා ඇසිඩෝසිස් ඇල්කලීමියා ඇල්කලෝසිස්. ඇසිඩීමියා කියන්නේ මොකද්ද? H+ එකතු වෙන එකට තමයි ඇසිඩීමියා කියන්නේ. ඒක හින්දා බ්ලඩ් එකේ pH එක 7.35ට වඩා අඩු වෙන එකට අපි කියන්නේ ඇසිඩෝසිස් කියලා. H+ accumulate වෙන එකට ඇසිඩීමියා මේ එක හින්දා මේ pH එක 7.35ට වඩා අඩු වෙන එක ඇසිඩෝසිස්. H+ මේ අඩු වෙන එක ඇල්කලීමියා H+ අඩුවීම හින්දා බ්ලඩ් එකේ pH එක 7.45ට වඩා වැඩි වෙන එකට අපි කියනවා ඇල්කලෝසිස්. ඇසිඩීමියා ඇසිඩෝසිස් ඇල්කලෝසිස් ඔය වචන මේ හතරම බලාගන්න. ඊට පස්සේ රෙස්පිරේටරි ඩිසෝඩර්ස් ගැන අපි කතා කරන්නේ. ලෙඩ ගත්තොත් ප්‍රධාන වර්ග දෙකකට කරන්න පුළුවන්. රෙස්පිරේටරි මෙටබොලික් කියලා. රෙස්පිරේටර් කියන්නේ ශ්වසනය සහ සම්බන්ධ වෙලා මොකක් හරි අවුලකින් නම් මේ ඇසිඩ් බේස් ඩිසෝඩර් එක. ඇසිඩ් බේස් ඩිසෝඩර් එකක් කියන්නේ මොකද්ද? බ්ලඩ් වල හව ඇඟේ pH එක හරි ගන්නට තියාගන්න බැරි වෙන එකනේ. ලෙඩක් ඇති වෙන එකනේ. ඒ ඇති වෙන ලෙඩේ රෙස්පිරේටරි සිස්ටම් එකට අදාළව ඇති වෙනවා නම් අපි ඒක රෙස්පිරේටරි කියලා කියනවා. නැත්නම් වෙනත් රසායන ප්‍රතික්‍රියා මගින් වෙනත් හෝ විදිහකින් මොකක් හරි ඇති වෙනවා නම් අපි ඒකට කියනවා මෙටබොලික් කියලා.
තොර කිව්වන දැන් කොහොමත් ඇසිඩ් බේස් ඩිසෝඩර්ස් ඇසිඩෝසිස් ඇල්කලෝසිස් කියලා කොහොමත් බෙදන්න පුළුවන් රෙස්පිරේටරි මෙටබොලික් කියලා බෙදනවා කියන්නේ අපිට මේවා තව බෙදන්න පුළුවන් මෙහෙම කොටස් හතරකට බෙදන්න පුළුවන් රෙස්පිරේටරි ඇසිඩෝසිස් රෙස්පිරේටරි ඇල්කලෝසිස් මෙටබොලික් ඇසිඩෝසිස් මෙටබොලික් ඇල්කලෝසිස් රෙස්පිරේටරි ඇසිඩෝසිස් කියන්නේ මොකද්ද රෙස්පිරේටරි සිස්ටම් එකේ මොකක් හරි අවුලක් තියෙන හින්දා ඇඟේ H+ වැඩි වෙන එකට තමයි රෙස්පිරේටරි ඇසිඩෝසිස් කියන්නේ respiratory alkalosis කියන්නේ මොකද respiratory system එකේ අවුලක් හින්දා ඒකේ H+ අඩු වෙන එක තමයි respiratory alkalosis metabolic system එකේ metabolic acidosis කියන්නේ metabolic process එක අවුලක් හින්දා ඇඟේ H+ වැඩි වෙන එක ඒ වගේම තමයි alkalosis අන්න ඔහොම තමයි ඔය ලෙඩ හතර ගැන මෙහෙම ගන්න so ලෙඩ හතර ගැන මම clinical මේ ABG report එකත් එක්ක තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ABG report එක කියනකට මෙන්න මේකත් මම බලන්න එතකොට දැන් රෙස්පිරේටරි එකක් නම් එතකොට ඩිපෙන්ඩ් වෙන්නේ මොකක්මදද රෙස්පිරේටරි ඒ කියන්නේ රෙස්පිරේටරි සිස්ටම් එකෙන් කොහොමද ඇසිඩ් බේස් එක දාය වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් පිට කරලා පිට කරන ප්‍රමාණය වෙනස් කරලා වැඩියෙන් හෝ අඩුවෙන් පිට කරන ප්‍රමාණය එතකොට depends on PCO2 කාබන් ඩයොක්සයිඩ් පාර්ෂල් ප්‍රෙෂර් එක මත මේ ලීඩර් දෙක ඩිපෙන්ඩ් වෙනවා මේක ඩිපෙන්ඩ් වෙන්නේ මේ දෙක ඩිපෙන්ඩ් වෙන්නේ බයිකාබනේට් මත ඒකට හේතුව මේකයි රීනල් කරද්දී ඔය කට්ටියට අහු වෙනවා දැන් මේ රීනල් කරද්දී අහු වෙනවා කිඩ්නීස් වලින් ඇසිඩ් බේස් බැලන්ස් එක සිදු කරන්න. ඒ කියන්නේ දැන් මම කියවනේ බෆර් සිස්ටම් එකෙන් සහ රෙස්පිරේෂන් මගින් H+ අයින් කිරීමක් කරන්න බෑ කියලා. H+ හෝ OH- අයින් කිරීම. ඒ කියන්නේ ඇසිඩ් පාලනය කිරීම රීඩර් එකකින් කරන්නේ බයිකාබනේට් එළියට දාලා. ඒ කියන්නේ බයිකාබනේට් වැඩියෙන් එළියට දාලා හෝ බයිකාබනේට් අඩුවෙන් එළියට දාලා තමයි H+ ප්‍රමාණය එහෙම තියෙන එක. එතකොට මේක කාබන් ඩයොක්සයිඩ් මත ඩිපෙන්ඩ් වෙනවා වගේ තමයි මේක බයිකාබනේට් මත ඩිපෙන්ඩ් වෙනවා. මෙතන කියලා තියෙනවා when the primary abnormality in the respiration the compensation is done by the kidneys ඒ කියන්නේ දැන් අපි හිතමු respiratory ඒ කියන්නේ අපි හිතමු අවුල ගිහිල්ලා තියෙන්නේ respiratory system එකේ අවුල ගිහිල්ලා තියෙන respiratory system එකේ නම් දැන් මේ වෙලාවේදී ඕක හදන්න දායක වෙන්නේ කවුද kidney එකනේ දැන් ඉතලා තියෙන්නේ kidney එක මේක හදන්න උපකාරී වෙනවා අපි හිතමු අවුල තියෙන්නේ මෙටබොලික් සිස්ටම් එකේ කියලා. එතකොට කිඩ්නි එකෙන් සමහරක් විට බැරි වෙන්න පුළුවන්. සමහරක් විට කිඩ්නි එකෙන් බැරි වුණාම එතකොට ඒක හදන්න මේන්ලි දායක වෙනවා රෙස්පිරේටරි සිස්ටම් එක. ඔන්න ඔය පොයින්ට් එක මත තියාගන්න. රෙස්පිරේටර් එකෙන් අවුලක් තියෙනවා නම් ඒක කම්පන්සේට් කරන හදන්න දායක වෙනවා කිඩ්නි එක. මේකේ අවුලක් තියෙනවා නම් රෙස්පිරේටරි බලපානවා කියලා මත තියාගන්න. so ABG report එක කරන ABG arterial blood gas analysis report එක. ඒ කියන්නේ arterial blood gas analysis report එකේදී මෙන්න මේ දත්ත කොටේ දෙනවා මේ දත්ත ටික මත තියාගන්න මේ ඔක්සිජන් එක නම් අවශ්‍ය නැහැ ඉතුරු තුන අගයන් හොඳට මත තියාගන්න මොකද්ද normal pH එක 7.35 ඉඳන් 4.45 බයිකාබනේට් මේ සාන්ද්‍රණය 22 සිට 26 මිලිමෝල් per ලීටර් කාබන් ඩයොක්සයිඩ් පාර්ෂල් ප්‍රෙෂර් එක 36 mmHg ඔන්න ඔය තුන අගයන් තුන හොඳට මතක තියාගන්න arterial blood gas analysis report analysis එකට මේක ඕන වෙනවා. ඒතර arterial blood gas report එකේදී මෙන්න මේ දත්ත දෙනවා. අපි මේ දත්ත වලට අනුව තමයි ලෙඩේ මොකද්ද කියලා අපි තීරණය කරන්නේ. අපි දැන් ලෙඩේ තීරණය කරන විදිය බලමු. ඒකට මෙන්න මේක ඕනේ. අපි මේ assignment එක මේ assignment එකේ තියෙන මේ උදාහරණ වලින් තමයි මේක කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලා මේ ඔක් කරන කලින් මෙන්න මේ සමීකරණය අපෝ ලියන්න ඕනේ. මේ සමීකරණ හොඳට මත තියාගන්න. CO2 දන H2O CO3 H+ දන CO3 මම කාබනික් ඇනෝඩ්ස් මම මේ කරන්නේ මේ සමීකරණ හොඳට මත තියාගන්න මේක කරන්න ගන්න. හරි. අපි බලමු මෙන්න මේක. මෙන්න මේ පළවෙනි assignment එක බලමු. This is the result of arterial blood gas analysis ABG of a patient. pH එක 7.04යිලු PCO2 32යිලු බයිකාබනේට් 12යි. හරි අපි බලමු මුලින්ම බලන්න pH එක. decide සාමාන්‍ය pH මොකක්ද blood එකේ 7.35 ඉඳන් 7.45 වෙනකම්. මෙතන pH එක කීයද දීලා තියෙන්නේ 7.04 pH එක මොකක්ද වෙලා තියෙන්නේ අඩු වෙලා පළවෙනියටම ඩිසයිඩ් කරන්න ඕන දෙයක් තමයි arterial blood gas analysis එකේදී පළවෙනියටම ඩිසයිඩ් කරන්න ඕන දෙක මේක ඇසිඩෝසිස් එකක්ද ඇල්කලෝසිස් එකක්ද කියලා.
ඇසිඩෝසිස් නම් pH එක 7.3.5ට වඩා අඩු වෙනවා. ඇල්කලෝසිස් එක නම් pH එක 7.4.5ට වඩා වැඩි වෙනවා. මේකේ pH එක කීයද? 7.04. ඒ කියන්නේ 7.3.5ට වඩා අඩු වෙලා. එතකොට මේක මොකද්ද? අනිවාර්යෙන් ඇසිඩෝසිස් එකක්. ඇසිඩෝසිස් එක. දැන් අපි බලන්න ඕනේ මේක රෙස්පිරේටරි ඇසිඩෝසිස් එකද මෙටබොලික් ඇසිඩෝසිස් එකද කියලා. අපි ඒක හරියට ලෙඩි හොයාගන්න ඕනේ. මේ රෙස්පිරේටරි වෙන්න පුළුවන්, මෙටබොලික් වෙන්න පුළුවන්. මොකද රෙස්පිරේටරි කිව්වේ රෙස්පිරේටරි ෆන්ක්ෂන් එක අවුලක් හින්දා තියෙන දෙයක්. මෙටබොලික් කියන්නේ මෙටබොලික් ෆන්ක්ෂන් මොකක් හරි හින්දා. මේ සමීකරණය අපෝ ලියමු. CO2 ධන H2O H+ ධන මේ මැද ගයින් කරලා ලිව්වේ HCO3-. හරි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? pH එක අඩු වෙලා pH එක අඩු වෙලා 7.04ට pH එක අඩු වෙලා 7.04ට pH එක අඩු වෙලා කියන්නේ මොකද්ද? H+ ප්‍රමාණය වැඩි වෙලා කියන එක. 7.04ට pH අඩු වෙලා කියන්නේ H+ ප්‍රමාණය වැඩි වෙලා කියන එක. දැන් මම කිව්වා මුලින්ම තීරණය කරන්න කිව්වේ ඇසිඩෝසිස් එකද ඇල්කලෝසිස් එකද කියලා. ඒකට අපි මම තීරණය කරා 7.04ට pH එක අඩු වුණා කියන්නේ H+ ප්‍රමාණය වැඩි වෙලා. කියන්නේ ඇසිඩෝසිස් එක. අපි මේ ඇසිඩෝසිස් එක රෙස්පිරේටරිදී මෙටබොලික්ද කියලා තමයි හොයන්න ඕනේ. දැන් H+ වැඩි වෙලා නැත්නම් සමීකරණ බලලා කියන්න ලේචට්ලිය මූලධර්මයේ එළවල කාලේ මතක ඇති H+ වැඩි වෙන්න පුළුවන් විදි මොනවද කියලා. අපි H2O ගැන සලකන්නේ. H2O ඉතින් සාමාන්‍යයෙන් හැමතැනම පොදු ගන්න. මේ කාබන් ඩයොක්සයිඩ් සහ බයිකාබනේට් එක සලකලා තමයි බලන්නේ. H+ වැඩි වෙන්න පුළුවන් විදි මොනවද? H+ වැඩි වෙන්න පුළුවන් විදි මොනවද? කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙලා H+ වැඩි වෙන්න පුළුවන්. බයිකාබනේට් අඩු වෙලා H+ වෙන්න පුළුවන්. හරිනේ. කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණොත් ඒක අඩු කරගන්න ලේචට්ලිය මූලධර්මයට අනුව මේක ප්‍රතික්‍රියා මේ පැත්තට දිරිපත් වෙලා කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණොත් ඒක අඩු කරගන්න ලේචට්ලිය මූලධර්මයට අනුව ප්‍රතික්‍රියා මේ පැත්තට දිරිපත් වෙලා H+ වැඩි වෙනවා. එතකොට H+ වැඩි වෙන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් ගේ පැත්තෙන් නම් H+ වැඩි වෙන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් උත් වැඩි වෙලා. බයිකාබනේට් පැත්තෙන් ගත්තොත් මේ බයිකාබනේට් අඩු වෙලා. ඒ මොකද බයිකාබනේට් වැඩි වුණොත් බයිකාබනේට් අඩු වුණොත් බයිකාබනේට් වැඩි කරගන්න ප්‍රතික්‍රියාව මේ පැත්තට දිරිමත් වෙනවා. එතකොට තමයි H+ වැඩි වෙන්නේ. එතකොට මෙතන දැන් වෙලා තියෙන මොකද පළවෙනි දේ මම කිව්වා H+ වලට දැන් H+ වැඩි වෙලා. H+ වැඩි වෙන්න පුළුවන් විදි දෙක මොකද්ද? මේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙලා සහ බයිකාබනේට් අඩු වෙලා. ඔන්න අපි දැන් බලමු මොකද්ද වෙන්නේ. H+ වැඩි වෙලා වැඩි වෙන්න පුළුවන් විදි දෙක මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙලා සහ බයිකාබනේට් අඩු වෙලා. දැන් අර ආටීරිය බ්ලඩ් ගෑස් ඇනලයිසිස් එකේදී මේ දෙක වෙලා තියෙන දේ බලන්න. කාබන් ඩයොක්සයිඩ් කීයද? 32යි mmHg. නෝමල් කාබන් ඩයොක්සයිඩ් ඔය අගේ කීයද? 32යි මේ කාබන් ඩයොක්සයිඩ් මේ ප්‍රෙෂර් එක කීයද? 32 ඉඳන් 36. සමාවෙන්න මේ එතකොට අර නෝමල් රේන්ජ් එක මම දැන් කියලානකෝ අපු pH එක කීයද? 7.3.5 ඉඳන් 7.4.5 වෙනකම්. බයිකාබනේට් තිබ්බේ 22 ඉඳන් 26 වෙනකම්. බයිකාබනේට් තිබ්බේ ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් 36 46. CO2 බයිකාබනේට් pH. දැන් අපි වෙලා තිබ්බේ H+ වැඩි වෙලානේ අපි හොයාගත්ත H+ වැඩි වෙන්න පුළුවන් විදි දෙක මොකද්ද කියලා. කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙලා නැත්නම් බයිකාබනේට් අඩු වෙලා. එතකොට මෙතනදි වෙලා තියෙන්නේ මොකද්ද? pH 7.3.5 7.4යි. මෙතන අගේ කීයද? 7.04. ඒ කියන්නේ pH අඩු වෙලා. අපි කොහොමද කලින් හිතාගත්තනේ. මේ බයිකාබනේට් ගත්තොත් 22යි 26යි. බයිකාබන් නෝමල් අගේ මෙතන දීලා තියෙන අගේ කීයද? 12යි. ඒතකොට බයිකාබනේට් අඩු වෙලා. කාබන් ඩයොක්සයිඩ් කීයද? 36 46 නෝමල් අගේ. මෙතන 32 වෙලා. ඒතකොට කාබන් ඩයොක්සයිඩ් උත් අඩු වෙලා. තුනම අඩු වෙලා. හරිද? දැන් අපිට මෙතන H+ වැඩි වෙලානේ. H+ වැඩි වෙච්ච කෝස් එක අපි හොයාගන්න ඕනේ. කොහොමද H+ වැඩි වුනේ? H+ වැඩි වෙන්න පුළුවන් විදි දෙකක් අපි කිව්වා. කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙලා සහ මේ බයිකාබනේට් අඩු වෙලා. දැන් මෙතන බයිකාබනේට් උත් අඩු වෙලා කාබන් ඩයොක්සයිඩ් උත් අඩු වෙලා. ඒතකොට අපි මෙතනදි ගලපන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. තේරෙන්නේ නැතිනේ. මේ බයිකාබනේට් වල තමයි වෙලා තියෙන්නේ. බයිකාබනේට් අඩු වෙලානේ H+ වැඩි වෙන්න පුළුවන්. හරි. ඉතින් මේ රිසල්ට් මේකේ බයිකාබනේට් අඩු වෙලා. ඒතර අපි මුලින් කරන්න ඕනේ මේ ABG ගෑස් රිපෝට් එක ඇනලයිස් කරද්දි මුලින්ම H+ වලට වෙච්ච දේ හොයාගන්න ඕනේ. H+ අඩු වෙලාද වැඩි වෙලාද කියලා බලාගෙන ඇසිඩෝසිස් එකද ඇල්කලෝසිස් එකද මේ කියලා හොයාගන්න ඕනේ. ඊට පස්සේ බලා ගන්න ඕනේ H+ අඩු වෙයි. අපි නෝ වැඩි වෙලානේ මෙතන වැඩි වෙලා තියෙන හේතුව මොකක්ද කියලා. මේ වැඩි වෙන්න පුළුවන් විදි මොනවද කියලා. කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙලා සහ බයිකාබනේට් අඩු වෙලා ඒක වෙන්න පුළුවන්. එතකොට බලමු මේ ඒකත් එක්ක අපිට දීලා තියෙන රිසල්ට් එකේ ඒවට ගැලපෙන්නේ මොකද්ද කියලා. රිසල්ට් එකේ දෙකම අඩු වෙලා.
අඩුව මොකක් හරි දෙයක් අඩු වීම මගින් H+ වැඩි වෙන්න නම් අඩු වෙන්න ඕනේ යාරෙන් බයිකාබනේට්. මේ බයිකාබනේට් තමයි වෙලා තියෙන්නේ. එතකොට මේක බයිකාබනේට් අඩු වීමක් හින්දා H+ වැඩි වෙලා. එතකොට මේක මොන මෙටබොලික් ඇසිඩෝසිස් අපි කලින් තීරණය කරගත්තා ඇසිඩෝසිස් එකක් කියලා. මේක බයිකාබනේට් අඩු වීමක් නිසා ඇතිවෙච්ච ඇසිඩෝසිස් එකක් හින්දා මේක මොන ඇසිඩෝසිස් එකක්ද? මෙටබොලික් ඇසිඩෝසිස් එකක්. එතකොට දැන් ඊට පස්සේ අපි බලන්න ඕනේ මෙටබොලික් ඇසිඩෝසිස් එකක් ගත්තාම ඒක මෙටබොලික් සාමාන්‍ය ළමයි කටපාඩම් කරන එක නේ. කටපාඩම් නොකර දැන් බලන්න තියෙන්නේ මෙටබොලික් ඇසිඩෝසිස් එක ගැන බලන්න. මෙටබොලික් ඇසිඩෝසිස් එක ගත්තොත් ඔන්න බලන්න. මෙටබොලික් කියන්නේ ලෙඩේ මොකද්ද කියන්නේ ඇසිඩෝසිස් එක H+ වැඩි වෙලා මෙටබොලික් ෆන්ක්ෂන් එකේ අවුලක් වෙන හින්දා. හරිද? එතකොට වෙන්න පුළුවන් මේ ප්‍රධාන දේ මොකද්ද? මේක රෙස්පිරේටරි මේක අවුලක් නෙමෙයිනේ. kidneys unable to remove acid excessive ingestion of acid ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු renal failure එකක් වගේ ආව. එක කොසයක් මේ කියන්නේ renal failure එකක් වගේ මොකක්ද? renal failure kidneys වලින් H+ අයින් කරන්න බැරි වෙනවා. H+ remove කරන්න බැරි වෙනවා. remove කරන්න බැරි වුණාම ඇගේ H+ එකතු වෙනවා. H+ එකතු වෙනවා කියන්නේ acidosis එක. ඒක respiratory system එක සම්බන්ධ වෙලා තියන්නේ නැහැ. ඒක මේක metabolic acidosis. metabolic acidosis එක වෙන්න පුළුවන් ප්‍රධාන එක හේතුව තමයි renal failure එක. දෙවෙනි එක lactic acidosis වෙන්න පුළුවන්. ketoacidosis වෙන්න පුළුවන්. ඔය වගේ හේතු ගොඩක් තියෙනවා. long standing diarrhea. long standing diarrhea වගේ එකකින් කොහොමද එන්නේ? long standing diarrhea වලින් කොහොමද එන්නේ? long standing diarrhea වලින් කොහොමද එන්නේ? ඒකේ බයිකාබනේට් අඩු වෙන එක වෙන්නේ. diarrhea වෙනකොට ඇඟේ බයිකාබනේට් ගොඩාක් loss එකක් වෙනවා. බයිකාබනේට් අඩු වෙනවා කියන්නේ මේ බයිකාබනේට් අඩු වෙනකොට H+ වැඩි වෙනවා කියන්නේ. එන එක එකයි. ඒ ingestion of organ ඔය විවිධ වූ හේතු හින්දා මේ වෙන ප්‍රදේ අපි metabolic acidosis ගත්තාම අපි ඒ acidosis එක ඇති වෙන්න පුළුවන් හේතු ඉබේම හිතා ගන්න පුළුවන්. ඇඟේ මොකක් හරි ක්‍රියාව metabolic acidosis කියන්නේ ඇඟේ වෙන මොකක් හරි ක්‍රියාවලියක් හින්දා H+ වැඩි වීමක් වුණා. ඇඟෙන් H+ kidney හරහා අයින් කරන්න බැරි වෙන එක. ඒතර මේ compensate කරන්නේ කවුද? kidney කෙලින්ම lungs වලින් පුළුවන්. අර කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. compensate කරනවා කියන්නේ මොකද? මේක නිවැරදි කරන්නේ කොහොමද? lungs වලින් කෙලින්ම නිවැරදි කරන්න පුළුවන්. අහන්න දෙයක් නැහැ. lungs වලින් කොහොමද නිවැරදි කරන්නේ? අපි තුම H+ ඇඟේ වැඩි වෙනවා නම් හොඳටම හුස්ම ගන්න. හුස්ම ගන්න එක වැඩි කරනවා. hyper ventilate කරනවා. හුස්ම ගන්න වේගය වැඩි කරනවා. හුස්ම ගන්න වේගය වැඩි වෙන්න ඇඟෙන් මොකද්ද එළියට යන්නේ? කාබන් ඩයොක්සයිඩ් එළියට යන ප්‍රමාණය වැඩි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර එළියට යන්න කාබන් ඩයොක්සයිඩ් එළියට වැඩිපුර යන්න මේ H+ ප්‍රමාණය ඇඟින් මේ ඒ කියන්නේ H+ ඇඟේ ප්‍රමාණය අඩු වෙනවා. මේ එතකොට අපි තුමු H+ අඩු වුණා කියලා. H+ ඇඟේ අඩු වුණා නම් මේ ඒක ඇල්කලෝසිස් යන ඒක ඉස්සරහට කතා කරනවා. මේ කම්පන්සේට් කරන්න පුළුවන් lungs. දැන් කාබන් ඩයොක්සයිඩ් මේ කම්පන්සේට් වෙද්දී හොඳට අහගන්න පොයින්ට් එක. කම්පන්සේට් වෙද්දී lungs වලින් කාබන් ඩයොක්සයිඩ් අයින් කරනවා. lungs වලින් කාබන් ඩයොක්සයිඩ් අයින් කරන හින්දා තමයි ඇඟේ කාබන් ඩයොක්සයිඩ් ලෙවල් එක අඩු වෙන්නේ. මෙන්න මෙතන ඒ කාබන් ඩයොක්සයිඩ් අඩුනේ ඒකයි. දැන් ඊවිලේ ඔකට ප්‍රශ්නයක් එන්න පුළුවන් නේ. හරි. ABG එකේ pH අඩු වෙනවා. pH අඩු කියන්නේ H+ වැඩි වෙනවා. බයිකාබනේට් අඩු වෙලා තියෙනවා. ඒක හින්දානේ H+ වැඩි උනේ. ඇයි එහෙනම් මේ කාබන් ඩයොක්සයිඩ් උත් අඩු වෙලා තිබ්බා. කාබන් ඩයොක්සයිඩ් අඩු වෙලා තිබ්බ හේතුව තමයි කම්පන්සේට් කරන්න lungs හරහා කාබන් ඩයොක්සයිඩ් එළියට ගොඩක් දාපේ. lungs හරහා කාබන් ඩයොක්සයිඩ් එළියට ගොඩක් දාන්න මේක අඩු වෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි මේ රීනල් failure එකක් නොවන තරමට කිඩ්නි වලිනුත් මේක කරන්න පුළුවන්. අපි හිතමු මේ ඒ කියන්නේ ඔය මේ මෙටබොලික් මේ ඇසිඩෝසිස් එක ඇවිල්ලා තියෙන්නේ ලැක්ටික් ඇසිඩෝසිස් එකක් ඉඳන් කිඩ්නි failure එකක් ඉඳන් long standing diarrhea වගේ මොකක් හරි එකක් ඉඳන් ඒ වගේ වෙලාවට කිඩ්නි එකත් වැඩ කරන්න පුළුවන්. හැබැයි කිඩ්නි එක වැඩ කරන්න බැරි එක වෙලාවක් තියෙනවා. රීනල් failure. ඒතකොට රීනල් failure එක ඇරෙන්න අනිත් ඕනම වෙලාවකදී මෙතන compensation එක කිඩ්නි වලුත් කරන්න පුළුවන්. එතකොට මෙටබොලික් ඇසිඩෝසිස් එකේ කම්පන්සේට් එක කියන්නේ අපෝ නිවැරදි කරන්න දායක වෙනවා lungs with kidneys දෙකම. හැබැයි කිඩ්නි වලට දායක වෙන්නේ කියන්නේ රීනල් failure එකකදී. අපි තව උදාහරණයක් බලමු. තව උදාහරණයක් බලන්න තියෙනවා. තව උදාහරණයක් ගත්තොත් දැන් මේකෙදි අපි බලමු මේ සමීකරණය බලමු CO2 ධන H2O H+ ධන HCO3 minus pH එක 7.49 pH එක වැඩි වෙලා කියන්නේ මොකද්ද H+ ප්‍රමාණය අඩු වෙලා pH එක වැඩි වෙලානේ pH එක වැඩි වෙලා කියන්නේ H+ ප්‍රමාණය අඩු වෙලා PCO2 කීයද 12යි PCO2 normal ලගේ කීයද
22යි මේ sorry 36 46 VaCO2 normal අගේ 36 46ට වඩා ඒ කියන්නේ මොකද CO2 කොත් වෙලා තියෙන CO2 ප්‍රමාණයත් අඩු CO2 ප්‍රමාණය අඩු වෙලා බයිකාබනේට් ප්‍රමාණය 18යි බයිකාබනේට් තියෙන ප්‍රමාණය 22යි 26යි බයිකාබනේට් අඩු වෙලා හරි දැන් අපි කතා කරා මුලින්ම pH එක වැඩි වෙලානේ pH එක වැඩි වෙලා කියන්නේ H+ අඩු වෙලා. ඒතකොට අනිවාර්යෙන් මේක මොකක්ද H+ අඩු වෙලා කියන්නේ ඇල්කලෝසිස් එක ඇල්කලෝසිස් එක H+ අඩු වෙලා කියන්නේ ඇල්කලෝසිස් එක ඇල්කලෝසිස් එකක් එන්න පුළුවන් අපි මේ විදිය අපි බලමු H+ අඩු වෙන්න පුළුවන් විදිය මොනවද බයිකාබනේට් වැඩි වෙලා වෙන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් අඩු වෙලා වෙන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් අඩු වෙලා හෝ බයිකාබනේට් වැඩි වෙලා දැන් මේ දෙකෙන් අර අපි ගත්ත දත් වලට ගැලපෙන්නේ මොකද්ද කියලා බලන්න කාබන් ඩයොක්සයිඩ් අඩු වෙලා තමයි එතකොට කාබන් ඩයොක්සයිඩ් අඩු වෙච්ච හින්දා H+ අඩු වීමක් වුණා H+ අඩු වුණා ඇල්කලෝසිස් කාබන් ඩයොක්සයිඩ් අඩු වීමක් වෙනවා මේක අනිවාර්යයෙන්ම මොකක්ද එතකොට respiratory alkalosis එක respiratory alkalosis එකක් ගත්තොත් මේ අපි දැන් බලමු මේකෙත් මොකද්ද මේ කරන්න කියලා respiratory alkalosis වලට හේතු මොනවද ශ්වසන පද්ධතියේ තියෙන මොනවා හරි අවුලක් මගින් මේ ඇගේ කාබන් මේ H+ ප්‍රමාණය අඩු වෙලා කියන්නේ ඒ කියන්නේ මොකද්ද වැඩිපුර මේ කාබන් ඩයොක්සයිඩ් ශ්වසන පද්ධතියෙන් එළියට යවල වැඩිපුර හුස්ම අරගෙන හයිපර් වෙන්ටිලේට් වෙලා වැඩිපුර හුස්ම ගන්න එක හින්දා කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර එළියට ගියපු හින්දා මේ තමයි H+ ඇඟේ අඩු වෙලා තියෙනවා රෙස්පිරේටර් ඒතකොට වැඩිපුර හුස්ම ගන්න වෙලාවල් මොනවද ඇන්සයිටි ස්ට්‍රෙස් ඇන්සයිටි වලදී ස්ට්‍රෙස් වලදී වැඩිපුර ඔය ඇස්ප්‍රින් කැෆේන් වගේ ඩ්‍රග්ස් දුන්නාම වැඩිපුර හුස්ම ගන්නවා ඊට පස්සේ high altitudes high altitudes මේ අපි උඩට ගියාට පස්සේ මේ උඩ අපි high altitude වලට යද්දී වාතයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන හින්දා අපි ඔක්සිජන් වැඩිපුර ගන්න ගොඩක් වැඩියෙන් හුස්ම ගන්නවා. එතකොට වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් එළියට යන ඉතින් රෙස්පිරේටර් ඇල්කලෝසිස් එකක් වෙනවා. ෆීවර් වලදී වෙන්න පුළුවන්. මොකද ෆීවර් වලදී මෙටබොලික් ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඔන්න ඔය හේතු හින්දා කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර ඇඟෙන් ගිහිල්ලා H+ අඩු වෙච්ච හින්දා තමයි මේක තියෙන රෙස්පිරේටර් ඇල්කලෝසිස්. එතකොට මේක කම්පන්සේට් කරන්න පුළුවන්. දැන් හුස්ම ගන්න එක වැඩි වෙලාම මේ H+ අඩුවීමක් වුණා නම් අපෝ හුස්ම ගන්න එක පාලනය කිරීමක් මගේ මේක කරන්න අමාරුයි නේ කියලා අපි උදාහරණයක් high altitude එකට ගියා අපි උඩකට යන උඩකට ගිහිල්ලා අපි වැඩිපුර හුස්ම ගන්නවා මොකද ඔක්සිජන් ගන්න ඕනේ හින්දා දැන් ඒක හින්දා ඇසිඩෝසිස් ඇල්කලෝසිස් එකක් එනවා එහෙම කියලා හුස්ම ගන්න එක අඩු කරලා අපිට ආපු කරන්න බෑ ඒතර ඔක්සිජන් ගන්න බැරි වෙනවනේ අපි හයියෙන් හුස්ම ගන්න ගමන් ඇඟෙන් H+ අයින් කරන්න වෙන කම්පන්සේට් කරන්න විදියක් තියෙනවා කරන්නේ කවුද කම්පන්සේට් කරන්නේ කවුද කිඩ්නි එක මගින් මේ බයිකාබනේට් වැඩිපුර රිලීස් කරලා මේ බයිකාබනේට් රිලීස් වෙන හින්දා කොහොමද බයිකාබනේට් වැඩිපුර රිලීස් වුණාම මේ OH- යනවා කියලා අපි සලකන්නේ මේ ඒක මේ රීනල් කරත් තේරෙයි. ඒතර බයිකාබනේට් වැඩිපුර රිලීස් කරලා කම්පන්සේට් කරන කිඩ්නි වලින්. ඒතර බයිකාබනේට් රිලීස් කරාම බයිකාබනේට් ඇඟේ අඩු වෙනවා. අන්න ඒක හින්දා තමයි මේ ABG රිසර්ච් බයිකාබනේට් අඩු වෙලා තියෙන්නේ. pH වැඩි වෙච්ච හින්දා තමයි මේ අපි ඇල්කලෝසිස් එකක් කිව්වේ. ඒ ඇල්කලෝසිස් වෙන්න උන හේතුව මේ දෙකෙන් කාබන් ඩයොක්සයිඩ් ඒකෙන් තමයි රෙස්පිරේටර් ඇල්කලෝ කාබන් ඩයොක්සයිඩ් අඩු වීම කියන්නේ රෙස්පිරේටර් ඇල්කලෝසිස් කියන්නේ මොකද බයිකාබනේට් අඩු වුණාට පස්සේ මේක අඩු වෙන්න බෑනේ හැබැයි බයිකාබනේට් අඩු වෙන්නේ මේක කම්පන්සේට් කරන්න කියලා. ඔය වගේ ඉතුරු දෙකත් මේ තනියම බලන්න පුළුවන් ඒක දෙයක් නැහැ මේ හරි සරල දෙයක්. ඔහොම AVG රිසර්ච් එකල ඔන්න ඔය දත්ත ටික ලියාගෙන අඩු වැඩි කියලා බලලා ඒක ගලපලා ඔක ලේසින් කරන්න පුළුවන්. ඔච්චරයි මේ ඒ ලෙක්චර් එකට අදාළ ඒවා තියෙන්නේ.